සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමෝටම තෙරුවන් සරණයි කාරුණික පින්වත්නි අද දවසේදී අපි බොහොමත්ම සතුටින් බලාගෙන ඉන්නවා අපේ අමිල පුතණුවන් එයාගේ සූදානම් වෙච්ච වැඩසටහන වෙනුවෙන් ඉතින් මේ සහභාගී වෙන දරුවන්ට පේනවා මේක මොනතරම් මේ වටිනා වැඩසටහනක්ද කියලා. ඉතින් මේ වැඩසටහන බොහෝ දෙනාට ඉහළ ප්‍රතිඵල ලබන්නට උපකාර වෙනවා කියන එක අපේ බලවත් වූ විශ්වාසයයි. ඉතින් මේ ඊයේ දවසේදී මට අවස්ථාවක් ලැබුණා මේ අහම්බෙන් පාලිත අබේකෝන් කියලා මහත්මයෙක් එක කතා කරන්න. එතුමා මේ මම යාට පාලිත අයියා කියලා කියන්නේ. එතුමා බොහෝම සීනියර් ඉංජිනේර් කෙනෙක්. කුඩා වැඩ කටයුතු කළ දැන් විශ්‍රාම ගිහලා ඉන්නේ වැඩ කරනවා. එයාගේ තිබුණා මේ කඩා වැටුණු චරිත ඉදිරියට ගෙන යාම සඳහා වැඩමුළු. ඊයේදී මම යාව හම්බුණා. මං කල්පනා කරා එයාටත් අවස්ථාවක් දෙනවයි කියලා මේ වගේ වැඩසටහනකට. ඉතින් මම බලාපොරොත්තු වෙන වැඩිහිටියන් එක පොඩි සාකච්ඡාවක් කරගෙන ෆෝන් එකෙන් ඊළඟට අපි කතා කරලා යුතු මාතෘකාවන් ටික හඳුනා ගන්න. මම ඉතින් කැමතියි මම්ම මාතෘකා හදනවට වඩා අනිත් අයත් එක්කත් කතා කරලා වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට මේ සාකච්ඡාවන්ට අවශ්‍ය මාතෘකා හදාගන්න. දැනට ඉතින් ඔබ දන්නවා මේ අපිට තියෙන මාතෘකා කීපයක්. අද අපි කතා කරන මාතෘකාව දුක්ඛම් කටළු මධ්‍ය අධ්‍යාපනයේ සාර්ථක කරගන්න ගත හැකිමයි කියන එක. ඊළඟට සැප්තැම්බර් 3 වෙනි ඉරිදට තියෙන්නේ අධ්‍යාපනයේ සාර්ථක කරගන්න ඉවහල් වන ආකල්ප. ඊට පස්සේ ඔක්තෝබර් 10 වෙනි ඉරිදා තියෙන්නේ කම්මැලිකම සහ සැකේ මගහැරීමේ අවශ්‍යතාවය. බර්නාඩ් ආනෝල්ඩ්. මේ විදිහට අපිට බොහොම වටිනා මාතෘකා ටිකක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි වැඩි කල් ගන්න නැතුව අපි බොහොම ආදරෙන් කිව්වම ඊළඟට සාදරෙන් කියලාත් කියනෝනේ. ආදරෙන් සාදරෙන් තමනක් දෙන වචන මේ අපේ අමිල පුතණුවන්ට එතුමා ලෑස්ති වෙච්ච වැඩසටහන මෙහෙවන්න කියලා ආරාධනා කරමු. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ වගේම මෙච්චර දවසක් මේකේ දේශන පවත්වපු සහ දේශන පවත්වන්න බලාපොරොත්තු වෙන ගුරුවරුන්ගෙන්ද මොකද මම විශ්වාස කරනවා මේ හැම කෙනෙක්ම මට ගුරුවරයෙක් විදිහට මොකද මමත් සෑහෙන දේවල් මේ දවස් ටිකේම ඉඳලා ඉගෙන ගත්ත සහ ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම මට ගුරුවරයෙක්. ඒ වගේම මේකේ ඉදා ඉඳලා මේ වෙනකන් වැඳිලා ඉන්න මේ දරුගැරියන්ගෙනුත් අවසරයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්කටොළු මැදේ අධ්‍යාපනයේ සාර්ථක කරගන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒක එදා ડોක්ටර් මధుරා කරපු ප්‍රසන්ටේෂන් එකේ අන්තිම ස්ලයිඩ් එක. ඒකේ තිබ්බේ දියැලක් හැපි හැපි යන හරි ලස්සන දර්ශනයක්. ඉතින් ඒක දැක්කහම තමයි මට හිතුනේ මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම මුලින්ම මං ගැන වචන කීපයක් කියලා හිතියොත් මම අමිල අධිකාරම් මනෝවෛද්‍ය සමාජ සේවක හා උපදේශක විදිහට බලන්ගොඩ මූලික රෝහලේ වැඩ කරනවා. එතකොට දැන් මෙහෙට ඇවිල්ලා තාම මාස 5ක් 6ක් වගේ වෙන්නේ. ඊට කලින් අවුරුදු 7ක්
රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වැඩ කරා. ඊටත් ඉහත අතීතයට යනකොට මම ගෝලීය අරමුදල් HIV AIDS නිවාරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නිලධාරියෙක් විදිහට, ඒ කියන්නේ ලංකාවටම ව්‍යාපෘති නිලධාරියෙක් කෙනෙක් විදිහට HIV AIDS වලට අභිඅවදානම් කණ්ඩායම් එක්ක වැඩ කරා. ඊටත් එහාට යනකොට ජල සම්පාදන ව්‍යාපෘතියක ප්‍රජා සහායක කෙනෙක් විදිහට අනුරාධපුරයේ බොහොම දුෂ්කර ගම්මාන කීපයක වැඩ කරා. එතනින් එහාට ආපස්සට යනකොට මම උසස් පෙළ ඉවර වෙලා ඇත්තටම අලවි නියෝජිතවරයෙක්, එහෙම නැත්නම් සේල්ස් රෙප් කෙනෙක් විදිහට තමයි මම ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් රස්සාවක් විදිහට, වෘත්තියක් විදිහට දෙයක් මම පටන් ගන්නවා. ඉතින් ඔය හැම දෙයකින්ම මම ලබාගත්තු අත්දැකීම්, ඒ වගේම මුහුණ දීපු අභියෝග, මේ හැම දෙයක් ගැනම මෙතනදී කතා කරන් තමයි මගේ බලාපොරොත්තුව. එතකොට මේ මගේ නමට යටින් තියෙනවා මම ගත්තු දේවල් ටිකක්. ලැබිච්ච දේවල් නෙමෙයි, මම ගත්තු දේවල් ටිකක්. එතකොට මම සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මනෝවෛද්‍ය සමාජ සේවයෙන් විශේෂ උපාධියක් විදිහට කරලා දෙවනි පන්ති ඉහළ සාමාර්ථයක් ලබා ගත්තා. ඊට පස්සේ උපදේශනය හා මනෝ සමාජීය සහාය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඒකම මට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් තියෙනවා බණ්ඩාරනායක සෙන්ටර් ෆෝර් ඉන්ටර්නැෂනල් ස්ටඩීස් වල. ඒකම මම 2018 සහභාගී වෙනවා ජාත්‍යන්තර ප්‍රජා මානසික සෞඛ්‍ය පුහුණු වැඩමුළුවක් තායිලන්තේ. ඉතින් ඒකට මුළු ලෝකෙන්ම සහභාගී වෙච්ච එකම මනෝවෛද්‍ය සමාජ සේවක, එහෙම නැත්නම් සයිකියාට්‍රික් සෝෂල් වර්කර් වෙන්නේ මම විතරයි. අනිත් හැම වෘත්තියකින්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, හෙබියෝ හැම කෙනෙක්ම කියන නමුත් ඒකට ලෝකෙන්ම සහභාගී වුණේ මම විතරයි. ඉතින් මේ දේවල් ටික මට නිකන් හම්බෙච්ච ඒවා නෙමෙයි. මම මගේ භාෂාවෙන් කියනවා සෑහෙන කට්ටක් කාලා සෑහෙන දුකක් ඉඳලා හම්බ කරගත්තු දේවල්. එතකොට ඉස්කෝලේ කාලේ නිකන් පොඩ්ඩක් මම මතක් කරොත් ඇත්තටම මම ඉංග්‍රීසි වලට හරියට පුරුදුලයි. මට මතක ඇති කාලේ 11 12 13 පන්ති වල ඉංග්‍රීසි ගුරුවරයා එනකොට මම පන්තියෙන් හිමිසරේ අයින් වෙනවා. ඒ මට ඉංග්‍රීසි බැරි නිසා. එහෙමත් දවසක ගුරුවරයාට අහුනහම තමයි මාව ඇදගෙන ගිහිල්ලා පන්තියේ වාඩි කරලා තියන්නේ. මම එතනින් පැනලා යන්නේ මට ඇත්තටම ඉංග්‍රීසි අමාරුයි. ඒකම ගුරුවරයා මගෙන් ප්‍රශ්න අහනකොට මට දෙන්න උත්තර නැහැ. එතකොට ළමයි hina වෙනවා. ඒ hina වෙනකොට දැනෙන පීඩනය නිසා තමයි මම ගොඩක් වෙලාවට ඒ වෙලාවට කරන්නේ පුස්තකාලයට ගොඩක් ගිහිල්ලා මම ඒ කාලේ ගත කරනවා. හැබැයි මම මෙතන තියෙන මේ ලබාගත්තු හැම දෙයක්ම ලබාගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ කියන්නේ මට බැරි දෙයකින් තමයි මම මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ. මම ඉගෙනගත්තු හැම දෙයක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒකෙන් මම කියන්නේ නැහැ මම ඉංග්‍රීසි වල එක්ස්පර්ට් කෙනෙක් කියලා. නමුත් මට යම් මට්ටමකට පුළුවන්. එතකොට ජීවිතේ බෑ කියලා දෙයක් නැහැ. අපිට ජීවිතේ දිනන්න බොහෝ දේවල් තියෙනවා සහ ඒක පුළුවන් කියන එක කියන්න තමයි මට ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට මම මේකේ පින්තූරයක් දාලා තියෙනවා චුට්ටක් ලොකු කරලා බැලුවොත් මේකට තව කරුණු බොහෝ දාන්න හැකියි. නමුත් මම මේකේ කරුණු කීපයක් දාලා තියෙනවා. නිකමට හිතලා බලන්න මේ මැද්දේ ඉන්නේ මම. එතකොට මම ඉන්නකොට එතන උඩින්ම තියෙනවා ඇල්කොහොල් ඇන්ඩ් ඩ්‍රග්ස්. එතකොට මේ මගේ ජීවිතේ වටා තිබුණු ප්‍රශ්න ටිකක්. මේක මම අන්තර්ජාලයෙන් ගත්තේ මට අදාළ නැති ඒවා එකක් දෙකක් තියෙනවා. නමුත් බහුතරයක් මට අදාළ දේවල්. එතකොට මගේ සීයා අරක්කු සිගරට් බීපු කෙනෙක්. එතකොට ඒක ෆලෝ කරා මගේ තාත්තයි මගේ ලොකු තාත්තා ඒගොල්ලෝ. එතකොට මගේ තාත්තා ඇත්තටම මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඉතින් තාත්තගේ දේවල් බැලුවම මමත් ඒකට යම් මට්ටමකට ඇබ්බැහි වුණා. මම ඉස්කෝලේ 12 13 පන්ති වල ඉන්නකොට විශ්වවිද්‍යාලයේ පළවෙනි වසර කීපේ මම හිතනවා මම දවසකට සිගරට් 15ක් 20ක් බීපු මිනිස්සෙක්.
එතකොට මම සතියකට දවස් දෙක තුනක් අරක්කු බීපු මිනිස්සු. ඉතින් එතකොට ඒක මගේ සීයාගෙන් තාත්තට උරුම වෙලා තාත්තගෙන් මට උරුම වෙච්ච දෙයක්. මොකද අපි ඒගොල්ලන්ව අනුකරණය කරනවා. ඒක මම ඇත්තටම පහුගිය අවුරුදු 7-8 පුරාවටම මේ රෝහලේ ඉන්න ගමනොත් මම ඇත්තටම ගොඩක්ම රෝහලේ වැඩිපුරම කරන්නේ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච අයට උපදේශනය දෙන එක. එහෙම නැත්නම් ඒ අවුල් වෙලා තියෙච්ච පවුල් ආපහු ප්‍රතිසංස්කරණය කරලා හදන එක. ඉතින් එතනදී මම පොඩි රිසර්ච් එකක් වගේ කරා. ඒ බලනකොට 99.9% තාත්තාගෙන් පුතාට ඒ වගේ ඇබ්බැහියන් උරුම වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක ෆලෝ කරලා ඒක ඉමිඩියට් කරලා තියෙනවා. ඉතින් ඒක එක. ඊට පස්සේ 10 11 12 13 ඔය කියන අවුරුදු 4ෙම ඇත්තටම මම ආපහු හැරලා බලනකොට මම කියන්නේ මිනිස්සු ආස්සේ කරපුවා නැහැ කියලා. නමුත් බොහෝ වෙලාවට මගේ වටේ ඉඳලා තින්නේ සාමාන්‍යයෙන් ටිකක් නරක වැඩ කරන ඉලන්දාන ටයිප් එකේ යාළුවෝ ටිකක්. බජාර් එකේ ඉන්න යාළුවෝ ටිකක්. ඉතින් ඒගොල්ලෝ එක රස්තියාදු ගහන එක, ඇවිදින එක, අරහි මෙහෙ යන එක, සමහරట్లాට ගෙදරින් එළියට බහැලා ගියාම දවස් දෙක තුනකින් එන්නේ. අන්න එහෙම මිත්‍රයන් ටිකක් තමයි මට හිතී. එතකොට ඊළඟ කොටුවට අපි ඊළඟ රවුමට යනකොට එතන තියෙනවා ෆැමිලි කන්ෆ්ලික්ට්. ඒ කියන්නේ පවුල් ආරවුල්. ඇත්තටම තාත්තගේ වීම නිසා අම්මා ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මේ අතරේ මේක නිසා මේ පවුල ඇතුලේ යම් යම් ගැටුම් තිබුණා. මම මේක දැක්කා. සමහර වෙලාවට ඒක වේදනාවක්. එතකොට අපි සමහර වෙලාවට ඒ තාත්තාගේ වීමක් තම ඒකෙන් මුදවා ගන්න නොකරපු දෙයක් නැති තරම්. මොකද ඒ වෙනකොට අපිට අවබෝධයක් නැහැ මේක ප්‍රතිකාර වලට හෝ උපදේශන සේවාවකට හරි කියලා. ඉතින් අපි බාහිර නොවෙච්ච තැනක් නැහැ. නොගියපු දේවාලයක් නැහැ. ඒ වගේ බොහෝ දේවල් කරා. ඉතින් මේ ගැටුම් එක තමයි මගේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඊළඟට එතනින් පල්ලෙහා එනකොට parent relationship. දැන් මේ පවුලේ යම් යම් ගැටුම් යනකොට එතන දරුවා සහ දෙමව්පියන් අතර ඇත්තටම කිව්වොත් හොඳ සම්බන්ධතාවයක් නැති වෙනවා. ඒකෙන් වෙන්නේ ඉගෙන ගන්න දරුවාට යම් මානසික පීඩනයක්, මානසික බලපෑමක් ඇති වෙනවා. එතකොට එතනින් එහාට යනකොට ඊළඟ කොටුවේ තියෙන poor health. ඇත්තටම ෆිසිකලි සහ මෙන්ටලි, ශාරීරිකව සහ මානසිකව කියන දෙකෙන්ම මට යම් යම් රෝගාබාධ තිබුණා. එතකොට ඒකෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මට 10 11 පන්ති වල ඉඳලා වගේ ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඒක බොහෝ විට මගේ නරක පුරුදු සහ මට ඇතිවෙච්ච පීඩනය නිසා ඔය කියන දෙකම නිසා මට ඒ කාලේ පැහැදිලි නොවුනට දැන් මේ විෂය සම්බන්ධව දන්න නිසා තමයි මට ඒක වැටහෙන්නේ. එතකොට ඒකම මානසික ගැටලු කීපයක්ම ඇත්තටම තිබුණා. මට දෙවරක් හිතලා තියෙනවා මගේ ජීවිතේ නැති කරගන්න. මට ඒකට අවබෝධයක් තිබුණේ නැහැ ඒක කොහොමද කළ යුත්තේ කියලා. නමුත් මම එකපාරක් පිහියක් අරගෙන තියෙනවා මගේම බෙල්ල කපා ගන්න. මට ඒක අද වගේ තාමත් හොඳට මතකයි. අරගෙන මම බෙල්ලටත් තියලා ඒ වෙලාවේ කවුරු හරි යාළුවෙක් කතා කරනවා සෙල්ලම් කරන්නේ නැද්ද කියලා. මට එතකොට එතනදී යම් සිතුවිල්ලක් එනවා නෑ. මේ වෙලාවේ එහෙම කරන්නේ නැහැ. මැච් එක ගහලා ඇවිල්ලා මම මේ වැඩේ කරගන්නවා. මොකද මේ සිතුවිල්ලක් කියන එකක් ඇත්තටම තියෙන්නේ අරම ක්ෂණයයි. බොහොම පුංචි වෙලාවයි. ඉතින් එතන ගිහිලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා මහන්සි වෙලා ඇවිල්ලා ආපහු ගෙදර ඇවිල්ලා නාලා ඔය ටික කරනකොට ඒ කියන සිතුවිල්ල මගේ හිතින් ගිහිල්ලා. ඊට පස්සේ මට තව ගැටලුවක් තිබුණා. ඇත්තටම මේ ඒක අපි OCD කියලා කියන්නේ. මට මතකයි මම ඉස්සර ගෙදර නිදාගත්තට පස්සේ ඒක මානසික රෝගයක්. ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියලා. මම ගෙදර නිදා ගන්න කලින් දොර ජනෙල් ඔක්කොම ගිහිල්ලා චෙක් කරනවා. ඒ කියන්නේ ඒක ඔක්කොම වහලා. මොකද මගේ හිතේ සිතුවිල්ලක් එනවා කොතනක හරි දොරක් ඇරලා තිබුණොත් කවුරු හරි ඇවිල්ලා එක්කෝ මට කරදරයක් කරා එක්කෝ ගෙදර අයට කරදරයක් කරා. මම දොර ජනෙල් ටික වහලා ඇවිල්ලා ඔක්කොම බලලා ඇවිල්ලා ඇඳට ගියාට පස්සේ මට ආපහු හිතෙනවා කොච්චරද උතන හරි එකක් වහලා නැතුව ඇති. මම ආපහු පාරක් ඇඳෙන් නැගිටලා ගිහිල්ලා එකක් ගන්න බලනවා. ඒ ඇවිල්ලා නිදා ගන්න හැදුවට මට ආපහු පාරක් හිතෙනවා මම ඔය කොච්චර බැලුවත් සමහරට එක
කොක්කක් පැනලා තිබුණොත් මොකෙක් හරි එන්න පුළුවන්. මම ඒක නිසා ආපහු පාරක් ගිහිල්ලා බලනවා. එතකොට සමහර වෙලාවට රැත් 10යි 11යි. එතකන් මේ සිතුවිල්ලත් එක්කම තියෙන්නේ. ඉතින් රෝගේ තියෙන්නේ එකම සිතුවිල්ල ආපහු එනවා. අපි එතකොට එකම ක්‍රියාකාරකම ආපහු කරනවා. ඉතින් එහෙම ඒ වගේ මානසික රෝගයක් දෙකක් සහිතව තමයි මම හිටියේ. මට ඇත්තට මේ කාලේ ඒක තේරුන්නේ නැහැ. වාසනාවකට ඒක නම් නැති වුණා. විශ්වවිද්‍යාලයට සමත් වුණාට පස්සේ මම හිටපු තැන්වල දොර ජනෙල් දිරුන්නේ නැහැ. හරියකට වහගන්න. ඒක නිසා එතන බලන්න දෙයක් නැති නිසා ඒක තමයි මට හම්බෙච්ච තෙරපි එක. ඒකෙන් මම ඇත්තටම ගොඩ ගියා. නමුත් එහෙම ඉතිහාසයක් තිබුණා. ඊළඟට ක්‍රිමිනල් ඇක්ටිවිටි. ඇත්තටම මේ මම ඔය අලෙවි නියෝජිතවරයෙක් විදිහට වැඩ කරනකොට හිටියේ රත්මලාන ගල්කිස්ස ඒ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ යම් ස්ථාන කීපයක් තියෙනවා හරිම ප්‍රසිද්ධයි. පාතාල කණ්ඩායම් ඒ වගේ දේවල් සොයිසපුර මොරටුව ඔය ඒරියා එක හරි ප්‍රසිද්ධයි ඒ වගේ දේවල්. එතකොට මට ඒ කාලේ හම්බෙච්ච මිතුරන් එක්ක මම ඔය පාතාල ජීවිතයේ බොහෝ පුද්ගලයෝ බොහොම සමීපව ආශ්‍රය කරා. එක වරක් මට මතකයි මට එක යාළුවෙක් කතා කරා තව 3 දෙනෙක් ඉන්නවා ඔයත් තාවෝ 5 දෙනෙක්. පොඩි වැඩක් කරන්න තියෙනවා එන්න පුළුවන් කියලා. ඇත්තටම මම ඊට පස්සේ අහුවා මොකද්ද මේ වැඩේ? කතාව කියාගෙන යනකොට ගාමන්ට හිට පඩි සල්ලි වගේක් අරගෙන එන එකක් මං කොල්ලගන්න. ඉතින් මට එහෙම පුරුද්දක් තිබුණෙත් නැහැ. සහ මං මේ වගේ දේවල් වලට හරි බයයි. මේ මිනිස්සුන් ආශ්‍රය කරාට මං හරි බයයි. ඒක නිසා මම වාසනාවකට ඒ වෙලාවේ කිව්වා මට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න බැහැ කියලා. ඉතින් ඔවුන් ඒ වුණාට ඒ මිෂන් එක කළා තිබුණා. ඒ වෙලාවේ එතන ඒ අයිතිකාරයාගේ හිටපු දුරකථනය මට ගෙනල්ලා දුන්නා. ඉතින් ඒ වුණාට මම ඒකත් ප්‍රතික්ෂේප කරා. මම දන්නේ අද වෙනකොට ඒ පුද්ගලයෝ කොහේ ඉන්නවද අඩු ගන්න ජීවිතුන් අතර ඉන්නවද කියන එක මම දන්නේ නැහැ. ඊළඟට යනකොට self esteem. ඇත්තටම පුද්ගලයෙක් ජීවිතයේ යම් සංවර්ධනයක් ඩෙවලොප්මන්ට් එකකට යන්න self esteem එක ආත්මාභිමානය කියන එක හරි වැදගත්. මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නරක පාප මිත්‍ර සේවනය ඔය කියන හැම දෙයක් නිසාම සහ තිච්ච ගැටලුත් එක්ක self esteem කියන එක මං හිතන්නේ ඒක 100 ඉඳලා බිඳුවට අපි බැලුවොත් ඒක මගේ තියෙන්නේ නැත්තේ ගොඩක් වෙලාවට ඍණ ගණන් වල. එච්චර පල්ලෙහා මම හිටපු කාලයක් තිබුණා. එතකොට ඊළඟට එනවා poverty hunger. ඉතින් එක්තරා කාලයක මගේ තාත්තා නැති වෙනවා. එතකොටම ඊට කලින් තාත්තා කරපු රස්සාව නැති වෙනවා. එතකොට ඒ කාලේ අපි මම ඉගෙන ගන්නවා මම සාමාන්‍ය කියලා කරන්න ඊටාම කිට්ටුව 10 වසරේ අන්තිම විතර වගේ. තාත්තට රස්සාව නැති වෙනකොට පොලේ ආර්ථිකය කියනකොට එක එහෙම පිටි පුරු වෙනවා බිඳුවට පදිනවා. මම ඒ දවස්වල කරන්නේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවසට ඔය ගොටුකල මුකුණු වෙන්න ඒ වගේ දේවල් හිටවනවා. අපේ අම්මත් එක්ක එක්කහුව වෙලා ඕගොල්ලෝ පත්තු කරන හඳුන් කූරු මම 11 විතර වෙනකම් අම්මත් එක්ක උතනවා. ඒක ඇත්තටම දැන් මෙතන ඉන්න දරුවෝ ටික නිකන් Google එකේ YouTube එකේ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් හඳුන් කූරක් ඔය ගන්නට පත්තු කරන්න ඒ හදන කොයිතරම් දුකක් විඳින්න ඕනේද කියලා ඒක ඉතාමත් අපහසු වැඩක්. කූරක් අරගෙන ගොම වගේ තියෙන එකක් තියෙනවා ලෑල්ලක් දිගේ කොහොම දික් කරලා හැමින්සරේ අතුල් අරගෙන ඒක අන්තිමට කුඩු එකක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් ගාලා ගන්නකොට ඒ කුඩු කොච්චර වාත්ම 6ටයි 8ටයි යනවා. ඒ කාලේ ඔය කියන මුවාවරණ මාස් තිබුණේ නැහැ. සහ ඒ ගැන එච්චර අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒක නිසා අපි එහෙමම කරනවා. පහුවදා උදේට ඇත්තටම උදේ නැගිටිනකොට කැස්ස තිබුණුම් යනවා. ඉතින් ඒ කාලේ මට ඉතාමත් හදට දෙවුණා පීනස්. එතකොට අපි එහෙම කළා හඳුන් කූරු මට මතකයි හඳුන් කූරු 1000ක් ඇදුවාම රුපියල් 30ක් හම්බ වෙනවා. රුපියල් 30ක් කියන්නේ හරිම පුංචි ගාණක්. හඳුන් කූරු 1000ක් හදන්න දවස් 3ක් හෝ 4ක් යනවා අම්මටයි මටයි. මොකද තාත්තා ඒ දවස්වල බොනවා. ඉතින් තාත්තා මොකකින් හරි හම්බ කරන කීය හරි ඒ බීම වෙන්නේ තමයි වියදන්නේ.
ඒ ASCII අපි පාන්තිර පැකට් කරා ලියුම් කවර ඇලෙව්වා මේ වගේ දේවල් කළා ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න පුංචි පුංචි දේවල් කරා ඊළඟට ගෑන්ග්ස් එතනට එන්නේ ආපහු ගියන් පස්සේ නෙගටිව් පියර් ප්‍රෙෂර් කියන එකම තමයි ඒ හිටපු කණ්ඩායම් ඇත්තටම දැන් අපි අද කියන අර පාප මිත්‍ර සේවනය කරන ඒ කණ්ඩායම් ටිකක් එක තමයි මම ආශ්‍රය කරේ. ඊළඟට abuse කියන එක නොතිබුණාට neglect කියන එක තිබුණා. මොකද මම ඒ කාලේ ආශ්‍රය කරේ නරක මිත්‍රයෝ. කරන්නේ හොඳ නැති වැඩ. එතකොට මාව සමාජයේ යම් කුණුවීමකට ලක් වෙලා තිබුණා. මාව ගණන් ගන්නෑ. මට ඇහිලා තියෙනවා මගේම ඥාතීන් කියනවා ඒගොල්ලෝ කතා වෙනවා මං ගැන මේක නම් ලොකු වෙනකොට මේ ගම් හතටම ඉන්න හොඳම රස්තියාදුකාරයා වෙයි කියලා. ඉතින් ඒක නිසා මම අදටත් යම් වැඩක් මොකක් හරි කළාම අඩු ගානේ දේශනයකට ගියාම දේශනයක් කරලා ඉවර වුණාම මට හැම වෙලාවෙම මතක් වෙන්නේ මට මගේම ඥාතීන් කියපු වචන ටික. ඉතින් ඔන්න ඔය වගේ කියන කරුණු කාරණා කීපයකට මම ඒ කාලේ මුණ දුන්නා. ඉතින් ඒවත් එක තමයි මම අද මේ ඉන්න තත්ත්වෙට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කියන කරුණු කාරණා ටික සලකා බැලුවොත් ඇත්තටම මේ හැම එකක්ම බොහෝ දේවල් එක්ක දුකක්, එක්ක බාධකයක්, එහෙම නැත්නම් අභියෝගයක්. එතකොට මේ දේවල් මම හැම එකක්ම මට පුළුවන් උපරිමයෙන් මම ජයග්‍රහණය කරලා තියෙනවා. සහ මේ වගේ ගැටලු තියෙන අයට මම මේ වෙනකොට දැන් අවුරුදු 10ක් තිස්සේ උදව් වෙනවා. ඒක නිසා මම කියන්නේ දුක්ඛම් කටළු මොනවා තිබුණත් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කරලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන කතාව. එතකොට මේ ජීවිතය ගැන ගත්තාම ජීවිතය කියන්නේ මම දකින්නේ ඒක තනිකරම මිෂන් එකක්. ලයිෆ් ඔන් මිෂන්. ජීවිතය කියන්නේ මෙහෙයුමක්. මේක ඇතුලේ මහා මෙහෙයුමක් ඇතුලේ කුඩා මෙහෙයුම් ගානක් තියෙනවා. එතකොට මේ බොහෝ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ තනියම. හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපිට වෙන කෙනෙක්ගේ උදව්වක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කුංචි කාලේ ඉඳලා ලොකු වෙනකන් උගන්වනවා. අපිට කියලා දෙනවා. එතකොට අපිට අනිත් අයගේ සහයෝගය ලැබෙනවා. අපිට ගුරුවරු, දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, යාළුවෝ, තව විෂයන් ගැන දන්න අය මේගොල්ලෝ අපිට කියලා දෙනවා. අපිට උදව් කරනවා. හැබැයි අපිට විභාගෙට ගිහිල්ලා මුහුණ දෙන්න වෙන්නේ තනියම. එතකොට මේ කියන මෙහෙයුම ඇතුලේ අපිට මුහුණ දෙන්න වෙන්නේ බොහෝ වෙලාවට තනියම. දැන් මට මතකයි මගේ තාත්තගේ මරණයෙන් පස්සේ මට ඒ වෙලාවේ ඒ හැටියට ලොකුවට දැනුන්නේ නැහැ මගේ වටේ බොහෝ පිරිසක් රැස් වෙලා හිටපු. නමුත් දවස් දෙක තුනක් යනකොට හැමෝම තම තමන්ගේ රාජකාරි වලට හෝ ගෙවල් වලට ඒගොල්ලෝ ගියා. අන්තිමට මම ගෙදර තනි වුණා. එතකොට මට තේරිච්ච දෙයක් තමයි කොච්චර සෙනග හිටියත් මේ තියෙන සමහර දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ තනියම කියන එක. ඉතින් එතකොට ඒක නිසා මම කියන්නේ මේ මෙහෙයුම දිගටම යනවා. මේකේ අපිට පුළුවන් හැම වෙලාවකම අපි කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන් නම් අපිට කවුරුහරි සහයෝගය දෙන්න ඉන්නවනම් ඒ විෂය ගැන හෝ ඒ ජීවිත අත්දැකීමක් තියෙන කෙනෙක් ඒ දේවල් ගැන කියනවා නම් අපි ඒක ඇසිය යුතුමයි. මොකද සමහර වෙලාවට මේ පුද්ගලයෙක් එහෙම කතාවක් කියන්නේ එයාගේ අත්දැකීම විඳලා තියෙන නිසා උගත් පාඩමක් නිසා වෙනවා. අපි ගොඩක් වෙලාවට කරනවා දැන් මටත් මතකයි මමත් ඉස්කෝලේ යන කාලේ මමත් තරුණ වයසේ ගෙදර අම්මා තාත්තා මොකක් හරි කිව්වහම මම ඒක ගණන් ගන්නවා. හැබැයි ඒක ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙහෙම වෙයි කියලා ඒගොල්ලන්ට ඒ අත්දැකීමක් තියෙන නිසා. අපි මොකද්ද කරන්නේ? අපි ඒකට විරුද්ධව වචන කීපයක් කතා කරලා ඒගොල්ලන්ව බොහෝ වෙලාවට නිහඬ කරන්න හදනවා. ඒක නිසා මම කියන්නේ අපේ වැඩිහිටියෝ සහ ඒ කොයි විෂය සම්බන්ධව වුණත් ප්‍රවීණෙක් අපිට මොකක් හරි දෙයක් කියන්නේ බොහෝ වෙලාවට අපේ යහපතට. ඒක නිසා අපි ඒගොල්ලන්ගේ සහයෝගය ගත්තොත් අපිට මේ ජීවිත මෙහෙයුම සාර්ථකව කරලා එකෙන් ගොඩ යන්න පුළුවන්.
ඊළඟට you can't hit a target you cannot see and you cannot see a target you don't have. ඔයාට අරමුණක් නැත්තම් ඔයාට ඒක දකින්න බෑ. ඒක දකින්න නැතුව ඒක ජයග්‍රහණය කරන්න බෑ. සරලව කිව්වොත් අරමුණක් නොමැත්තා හිස් මිනිසෙක් බවට පත් වෙනවා. ජීවිතේ අරමුණක් කියලා දෙයක් ඇත්තටම තියෙන්න ඕනේ. මේ වෙනකොට අදටත් මගේ ජීවිතේ තව මං හිතනවා මං යම් මට්ටමකට මං බලාපොරොත්තු වෙන මට්ටමට මං සාර්ථකයි. නමුත් තාමත් මගේ තියෙනවා ටාගට් ටික. අරමුණු ටිකක් තියෙනවා. මම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. මං දන්නවා ඒකට බොහෝ බාධක එනවා. ඒක ලේසි දෙයක් නෙමෙයි. නමුත් ඒක සමහර වෙලාවට කාන්තාරයක අපි වතුර ටිකක් පාගෙන යනවා වගේ ගමන. ඒක කාන්තාරකින් එතර වෙනවා වගේ ගමනක්. නමුත් අපිට ඒක ගිමන් නිවාගෙන එවිසරේ ගමන යන්න පුළුවන්. එතකොට එහෙම යනවනම් අරමුණකට යනවනම් අපිට තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. එහෙම නැත්නම් සැලසුමක්. සැලසුමක් නැතුව අරමුණකට යන්න බැහැ. මොකද අරමුණක් නැති මිනිස්සයා එතකොට හිස් මිනිසෙක්. ඒ හිස් මිනිසෙක් ගාව සැලසුම් නැහැ. එහෙමනම් අපේ ජීවිතේට වැදගත්ම දෙයක් තමයි අරමුණක් සහිතව ජීවත් වෙන එක. අරමුණක් ඇති වෙනකොට සැලසුම් ඉබේම හැදෙන්න ගන්නවා. එහෙම නැත්නම් සැලසුම් අපි හදන්න ගන්නවා. එතකොට අපිට තියෙනවා අපේ ජීවිතයේ සිහින. එහෙම නැත්නම් අපි මේක ගමු අරමුණු කියලා. මගේ ජීවිතෙත් තියෙනවා හීන. මගේ ජීවිතේ තවත් හීන කීපයක් තියෙනවා. මම ඒ ටික ඉස්සරහට කියන්නම්. එතකොට මේ හීන පසුපස ටික හඹාගෙන යන්න ඕනේ. හීනයක් දැක්කට විතරක් වැඩක් නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න නැත්තම්. ඒ හීනේ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. ඒක හඹාගෙන ගියොත් තමයි අපිට ඒක ඒ සිහිනේ අතාර්ථයක් කරලා දකින්න පුළුවන්. මේ සිහින එහෙම නැත්නම් අරමුණු මම කොටස් දෙකකට බෙදනවා. එකක් long term මේවා එහෙම නැත්නම් දීර්ඝ කාලීන අරමුණු. දැන් දීර්ඝ කාලීන අරමුණක් ගත්තාම ඒකේ මම මෙතන උදාහරණයක් දාලා දෙනවා තමන් වෙන්න කැමති කවුද කියන්නේ. අපි පුංචි කාලේ කියනවා මම කැමති වෛද්‍යවරයෙක් වෙන්න මම කැමති ඉංජිනේරුවෙක් වෙන්න කියලා. ඒක මම කියලා ඒ පුංචිම කාලේ. දෙකේ තුනේ පන්ති වල ඉන්නකොට. ඒ අපි ඒක කියන්නේ අපේ වැඩිහිටියන්ගේ තියෙන පෙළඹවීම. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන දෙයක් අහනවා. හැබැයි අපි එතනින් එහාට ලොකු වෙනකොට අපේ අරමුණු වෙනස් වෙනවා. මට මතකයි මං 5-6 පන්ති වල ඉන්නකොට මගේ අරමුණ උනේ බස් එකක කොන්දොස්තර කෙනෙක් වෙන එක. බස් කන්ඩක්ටර් කෙනෙක් වෙන එක. ඒකට හේතුව මම හිටපු ගමේ එක බස් එකයි තිබුණේ. ඒ බස් එකේ පොල් පටෝලා වගේ මිනිස්සු එක්කන් යනවා. එතකොට ඒකේ ඉන්න කොන්දොස්තර තමයි මේ සම්පූර්ණ බස් එකම හැන්ඩල් කරන්නේ. එයා බෙල් එක ගහුවාම ඩ්‍රයිවර් නවත්තනවා යන් කිව්වහම යනවා. මිනිස්සුන්ට ඉස්සරහට යන්න කිව්වහම මිනිස්සු ඉස්සරහට යනවා, පස්සට යන්න කිව්වහම පස්සට යනවා. මේ කොන්දොස්තර කියන දේ තමයි කරන්නේ. මට පුදුම ආසාවක් ආවා කොන්දොස්තර කෙනෙක් වෙන්න. ඒ හැම කෙනෙක්ම අවුරු නැග්ගත් බස් එකට කොයි උගත වේවා දුප්පත කොයි මිනිස්සයා නැග්ගත් කොන්දොස්තර තමයි හැන්ඩල් කරන්නේ. එතකොට මං හිතාගෙන හිටියේ ලොකු වුණාම කොන්දොස්තර කෙනෙක් වෙනවා කියලා. නමුත් මං ටිකක් ලොකු වෙනකොට තේරුණා එතන තියෙන්නේ බලය. මගේ හිතේ තිබිලා තියෙන්නේ මේ බලය වෙනුවෙන් තීච්ච කෑදරකමක් කියලා. ඉතින් ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මට හිතුණා මම හොඳට ඉගෙනගෙන ගොවියෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි එකපාරක් මට මතකයි බොහොම දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා යාළුවෝ කට්ටියක් එක්ක කුඹුරු පටන්න ගන්නකොට මට පුදුම මහන්සියක් ආවා. ඒ කියන්නේ ඒකට මට එච්චර ෆිසිකලි මම වැඩ කරාට ඒ වගේ පරිසරයක් තුල කර්කස පරිසරයක් තුල කුඹුරු පටනෝ කියන එක මට කරන්න බෑ කියන එක මට ඒ කුඹුරට බහැපු වෙලාවේ තේරුණා. මම ගෙදර ඉන්නකොට තාත්තත් එක්ක කුඹුරු කරලා තිනවා. එතකොට අපිට තියුනේ ලියදි 2-3යි. හරිම පුංචි කුඹුරක්. ඒකත් මම මහා ලොකුවට හිතාගෙන තමයි ඒකේ වැඩ කරන්නේ. නමුත් අක්කර ගන්නක් තියෙන කුඹුරකට ගිහිල්ලා බොහොම කර්කශ පරිසරයක මේ වැඩේ කරන්න ගන්නකොට මට තේරුණා එහෙනම් මං ගොවියෙක් වෙන එක සුදුසු නෑ කියලා. ඇත්තටම ඊට පස්සේ මට හීනයක් තිබුණ නැහැ ජීවිතේ. ඒ කියන්නේ අරමුණක් තිබුණ නැහැ. මම ඔහේ කාලයක් ගියා. මට හිතෙනවා ඒ කාලේ එකකින් යම්කිසි අපරාධයක්. මොකද අරමුණක් නැතුව යනකොට ඒ කාලේ හිස් මුකුත් නැහැ. මුකුත් කරන්නේ නැහැ. නිකන් ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙනවා. ඊට පස්සේ තමයි මගේ ජීවිතේට අරමුණක් ආවේ. ඒ අරමුණ ආවේ ඇත්තටම මම 12 පන්තියේ ඉන්නකොට මම එක දේශනයකට සහභාගී වෙනවා ධනාත්මක චින්තනය ගැන
ඒ වගේ දේවල් ගැන. මේ දේශකයා ඇවිල්ලා මුළු ඉස්කෝලේ ඉන්න ළමයි 4000ක් 5000ක් විතර ළමයි පිරිස මේ තනි මිනිස්සයා හරි ලස්සනට හසුරවගෙන හරි ලස්සන දේශනයක් කරනවා පැය දෙකමාරකට. මට එදා මගේ හිතට අර ඉන්ස්පිරේෂන් එකක් මගේ හිතට එනවා ජවයක්. මම දවසක මෙන්න මේ වගේ මිනිස්සෙක් ඉන්නවා. මම කවදා හරි දේශකයෙක් වෙන්න ඕනේ. මමත් මේ විදිහට මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. එදා 12 පන්තියේදී ආපු දීනේ තමයි පසුගිය කාලේ ඇත්තටම සැබෑවුනේ. ඉතින් ඒකට තව දේවල් එකතු වෙලා ඒ තියෙන රාජකාරී වටපිටාවත් එක්ක මට අනිත් අයට උදව් කරන්න, උපදේශනය කරන්න, චක්‍රියාත්මක ප්‍රතිකාර කරන්න, ඒ වගේ බොහෝ දේවල් ලැබෙනවා. හැබැයි හැම එකටම මුල අර 12 පන්තියේදී මට ආපු අරමුණ. මම ඒ අරමුණ වෙනුවෙන් දීර්ඝ කාලීනව වැඩ කළා. ඒක වැඩ කළා තමයි ඒ අරමුණ සාක්ෂාත් කරගත්තේ. එතකොට මේ දීර්ඝ කාලීන අරමුණක් තියෙන එක හරිම වැදගත්. ඒක අපිට තේරෙන වයසේදී එහෙම අරමුණක් ඇති කරගන්න එක තමයි වඩාත් සුදුසු. මොකද කවුරු කිව්වත් අපි වෙන්න කැමති කවුද කියන එක දන්නේ අපි. එතකොට ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා දන්න කියන අයත් එක්ක කතා කරලා ඒකට යන පාත්‍රය ඒක එහෙම නැත්නම් ඒකට යන මාර්ගය මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට එතනදී එහෙම අරමුණක් තියෙනකොට අපි ඒ අරමුණ වෙනුවෙන් හඹා යනවා. එතකොට මේ හඹා යනකොට අපි දන්නවා දැන් නිකන් උදාහරණයකට ගමු. දැන් එහෙම තැනකට යන්න මම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යා යුතුයි. එතකොට අපි හදා ගන්න ඕනේ රයිට් මම එහෙනම් උසස් පෙළ ඉහළින් සමත් වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යනවා. හැබැයි විශ්වවිද්‍යාලයට යන වහන් නොලැබුණොත් අන්න එතනදී අපි හිර වෙනවා. එහෙම තැනකදී අපිට තියෙන්න ඕනේ හැම දෙයකටම ඔප්ෂන් එකක්. අර වාහනයේ ස්පෙයා වීල් එකක් තියෙනවා වගේ ජීවිතේ ඔප්ෂන් එකක් තියාගන්න ඕනේ. එතකොට රයිට්. එහෙමනම් මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඒ අදාළ උපාධියක් කරනවා. එහෙම නැත්නම් බාහිර උපාධියක් කරනවා. එහෙම නැත්නම් MBQ level වලින් ගිහිල්ලා මම එහෙම ඉදිරියට යනවා. ඒ වගේ ඔප්ෂන් එකක් දෙකක් තියාගත්තාම අර වගේ තැනක් මිස් වුණා ජීවිතේ දුකක් කියන එකක් දැනෙන්නේ බොහොම අඩුයි. ඊළඟට අපේ ජීවිතයේ තියෙනවා දීර්ඝ කාලීන අරමුණක් හදාගත්තයන් පස්සේ ඊළඟට තියෙන වටින දෙයක් තමයි කෙටි කාලීන අරමුණු. මේ මිෂන් එක ඇතුලේ short term goals කියන ඒවා තියෙනවා. දැන් 9 10 පන්තිවල ඉන්න ළමයෙක් නම් මම සාමාන්‍ය පෙළ සමත් වෙනවා කියන එක. 12 13 ළමයෙක් නම් මම උසස් පෙළ සමත් වෙනවා කියන එක. විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් නම් මම මේ සෙමෙස්ටර් එකේ මට ගන්න පුළුවන් උපරිම GPA එක උපරිම ලකුණු ප්‍රමාණය ගන්නවා කියන එක. ඊට පස්සේ අපි එතකොට විශ්වවිද්‍යාල දරුවෙක් නම් අපිට හම් වෙනවා ක්ලාස් එකක්. එහෙනම් ක්ලාස් එකකට ලකුණු බෙදිලා එන ප්‍රමාණයක් තියෙනවා. අපි එතකොට ඒ ටික අපි හදලා තියාගන්න ඕනේ කාලෙක. මම මේකට දැන් අපි දන්නවා විෂයක් ගන්නකොට අපි සමහර වෙලාවට මේ විෂයට බොහෝ දක්ෂයි. සමහර විෂයන් වලට පොඩ්ඩක් දක්ෂතාවයේ අඩු වෙන්න පුළුවන්. මොනවා හෝ හේතුවක් මත. එතකොට අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඒක නිසා බොහෝ වෙලාවට අපේ ජීවිතේ short term goals එහෙම නැත්නම් කෙටි කාලීන අරමුණු තියාගන්න ඕනේ. මේ විභාග එහෙම නැත්නම් අපි කරන එක courses ඒ වගේ දේවල් වලදී. එතකොට ඒවා මේ වැඩේ ඉවර වුණාට පස්සේ ඒ ටාගට් එක සාර්ථක කරගත්තට පස්සේ ඒක ඉවර වෙනවා. ඊළඟට ආපහු ඒ වගේ කෙටි කාලීන අරමුණක් ඇති වෙනවා. එහෙම කෙටි කාලීන අරමුණු ගොඩක් කරලා තමයි දීර්ඝ කාලීන අරමුණකට යන්න පුළුවන්. ඊට පස්සේ මම පොඩ්ඩක් ප්‍රත්‍යාවලෝකනය කරොත් එහෙම නැත්නම් අතීතාවර්ජනයක් කරොත් මොකද මම මේකේ කතා කරන්නේ දුක්ඛම් කොටලු මැදින් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. එතකොට මම හිතනවා මම අනුන් ගැන කතා කරනවට වැඩිය මගේ ජීවිතය ගැන කතා කරාම ඒක බොහොම හොඳයි. මොකද මගේ ජීවිතය ගැන හොඳට දන්නේ මම. ඒක නිසා ඒක ගැන කතා කරාම මට ඕන කරන්නේ මේකෙන් මේ කතාව අවසානයේ මට මෙහෙම පුළුවන් වුණා නම් ඇයි ඔබට බැරි කියන ප්‍රශ්නේ නගන්නේ. එච්චරයි මට ඕනේ. මම මුලින්මත් කිව්වා මම මුණ දීපු දේවල් ටිකක්. එතකොට මේවා ඇවිල්ලා මේ කඩේ ටිකක් ඉස්කෝලේ පටන් ගන්නකොට පහේ ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ මේවා ඇවිල්ලා ජීවිත කඩේ.
ඒක තමයි යථාර්ථය. එතකොට මම ඉස්කෝලේ පටන් ගන්න කාලේ වෙනකොට මම හිටියේ පොළොන්නරුව වැලිකන්ද කියන මායිම් ගම්මානයේ. මේකේ තිබුණු යුද්ධයක්. LTT හා හමුදාව අතර යුද්ධය. අපි ඉස්කෝලේ ගිහිල්ලා එනකොට ගොඩක් දවස් වලට අරන් එන්නේ බෑග් එකේ බොහෝගෙන 30 පතුරන් කොපු. පතුරන් වෙඩි තියාගත්තු ඒ වෙඩි තියෙන මේවම කොපු. සමහර කාලවලට මාස 3-4 අපිට ඉස්කෝලේ නැති වෙනවා. මොකද යුද්ධය ටිකක් දරුණු වෙනකොට ඉස්කෝලේ ආමි කැම්ප් එකකට පරිවර්තනය වෙනවා. එතකොට අපි ගෙවල් වලට වෙලා ඉන්නවා. බොහෝ රාත්‍රියෙන් මම ගත කරලා තිනවා තාත්තා අම්මා නංගි එක්ක කැලේ. අපි ගොඩක් වෙලාවට රැයට අඳින කළු ඇඳුම්. ඇයි පොටි ආවොත් පේන්නේ නැති වෙන්න ඒ කොහේ හරි තියෙන කැලේකට අපි තැන් තැන් හදාගෙන තිනවා සමහර වෙලාවට පුංචි බංකර් වගේ. ඒවා යටට රින්ගනවා. වෙඩි හඬ ළඟින් ඇහෙනකොට අපි කරන්නේ ළඟ තියෙන කොහේ හරි කැලේකට ගිහිල්ලා ශබ්ද නැතුව මේ මේවා ටික වෙඩි හඬ නැහිලා යනකම් ඉන්න එක. එකපාරක් මට මතකයි මම එකේ පන්තියේ ඉන්නකොට අපේ අල්ලපු ගමට ත්‍ස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. මම ඉතින් එතන තාත්තත් එක්ක ගිහිල්ලා එකේ පන්තියේ මට ගොඩක් ගණන් කරන්න බෑ. තාත්තත් එක්ක තමයි මම ගණන් පාඩම කරේ. ඒ ගණන් පාඩම කරේ මිනි වලින්. වෙඩි තියලා 1 2 3 4යි මම දැන් කොහොම ගණන් කරනවා. එහෙම යනකොට මට පේනවා මගෙත් එක්ක එක පන්තියේ හිටපු මගේ එහා පැත්තේ පුටුවේ හිටපු යාළුවා. එතන වෙඩි වැදිලා මැරලා ඉන්නවා. ඒකේ පන්ති. එයා තමයි මයිත් එක්ක එක බත් එක කන්නේ. එයාගේ නේව මට දෙන්නේ. ඒ මගේ හොඳම යාළුවා. එකේ පන්තියේ එතකොට එක වසරේ අවසානයේ වගේ මට මතක විදිහට සැප්තැම්බර් ඔක්තෝබර් වල වගේ. එතකොට එයා මයිත් එක්ක මොන්ටිසෝරියෙත් අවුරුදු 2ක් හිටියේ. එතකොට ඒ මගේ හොඳම යාළුවා. ඉතින් ඒ යාළුවා මේ යුද්ධය නිසා මට අහිමි වෙනවා. එදා ඉඳලා අද වෙනකම් මට හොඳම යාළුවා කියලා කවුරුත් නැහැ. මම මේ ඉඩ තියලා තින්නේ ඒ යාළුවා වෙනුවෙන්. ඉතින් එතකොට මේක පටන් ගන්නකොටම ස්කෝලේ පටන් ගන්නකොටම මම මූණ දෙන්නේ හරිම අමිහිරි අත්දැකීමකට. සාමාන්‍යයෙන් ළමෙක් අවුරුදු 16ක් 18ක් වගේ වෙනකම් ඒ ළමයාගේ පෞරුෂ සංවර්ධනය වෙනවා. පෞරුෂ සංවර්ධනය වෙනකොට යාට හොඳ දේවල් තමයි ජීවිතේට ලැබිය යුතු. එතකොට නරක දේවල් ලැබෙනකොට එයාගේ යම් පෞරුෂ හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ personality disorder එහෙම නැත්නම් personality traits ඒගොල්ලන්ට එනවා. මම ඒකේ උදාහරණයක් කිව්වොත් ඒ personality එක පෞරුෂය අවුල් වුණාන් පස්සේ මේ මිනිස්සුන්ට ඉක්මනට හරියට කේන්තියක්. ඒ කේන්තියන්නේ බොහෝ වෙලාවට පෞරුෂ ආබාධ වල තියෙන එක ලක්ෂණයක්. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයේ කාලේ වෙනකොට මම එතකොට දිගටම මම පොළොන්නරුව තෝපාය විද්‍යාලය ඉගෙන ගන්නේ. ඒ කාලේ එක දවසක් මට 4 වසරේ අවසානයේ හරියේ මට උදේ රැස්වීමේ ළමයි 3-4000ක් ඉස්සරහ උදේ කතාව පවත්වන්න මට ඉස්කෝලෙන් නියෝග කරනවා. මම ඉතින් හොඳට කතාවක් ලෑස්ති වෙලා ඇවිල්ලා ඉස්සරහට නැගලා මම මේ කතාව පවත්වන්න අවසර ගත්තා විතරයි මගේ වචන එන්නේ නැතුව යනවා. මම එන්නේ නැහැ වචන. මොකද වැලිකන්ද කියන්නේ බොහොම දුෂ්කර ගම්මානයක්. එතකොට එහි හැමතිස්සෙම තියෙන දූවිල්ල. ඒ දූවිල්ල වැදිලා ඒ දූවිල්ලත් එක්ක මට ඇදුම සහ පීනසේ කියන තත්ත්වයේ තිබුණා. එදා ඒ කතාව පවත්වන්න ගිහිල්ලා මගේ හුස්ම ටික හිර වෙලා අන්තිමට මගේ නහයෙන් කටිනුයි ලේවැක් කරනවා. ඒ වෙලාවේ මාව පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනවා. ඒ වෙලාවේ කියනවා මේ පරිසරයෙන් මාව ඉක්මනට අයින් කරන්න. අන්තිමට මට මොකද වෙන්නේ? අම්මගෙනුයි තාත්තගෙනුයි නංගිගෙනුයි මම පහේ පන්තියේ දිද්දි අයින් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මං ඉන්නේ ආච්චි සීයයි ගාව. ඒ ජීවිතේ නිදහස්. මොකද අම්මා තාත්තා වගේ පස්සෙන් එලවා ඕනවට වැඩිය මේ අධ්‍යාපනයේ පැත්තට නැඹුරු කරන්නේ නැහැ. ඒක එක පැත්තකින් පොඩි නිදහසක් තිබුණා. නමුත් වාසනාවකට අනිත් පැත්තෙන් අම්මගේ තාත්තගේ ආදරේ නංගිත් එක්ක සෙල්ලම් මට ඒ හැමදේම හිමි වෙනවා. ඒ කියන්නේ මම ඒ වෙලාවේ මම අවුරුදු කීපයක් ගත කරන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා. එතකොට මම කලිනුත් කිව්වා වගේ සාමාන්‍ය පෙළ කරන කාලේ දැඩි ආර්ථික අපහසුතා එක්ක තමයි ජීවත් වුනේ. සමහර වෙලාවට දවසකට වේලක් දෙකක් ආපු දවස් බොහෝ තිබුණා. ඉතින් අපි කීයක් හරි හොයාගත්තොත් තමයි අපිට කන්න මොනවා හරි ගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ කාලේ ඇත්තටම නොකරපු දෙයක් නැති තරම්. එහෙම කළා තමයි ඒ ජීවිතේ ජයග්‍රහණය කරන්නේ. එතකොට උසස් පෙළ කරන කාලේ ඇත්තටම
මම හිටියේ බොහෝ වෙලාවට හුදකලා වෙලා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක මට සමාජයට මුහුණ දෙන්න බෑ. එතකොට මට ලැජ්ජයි සමහර වෙලාවට. ඊට පස්සේ මට අඳින්න හොඳ ඇඳුම් එහෙම තිබුණේ නැහැ. මොකද ඒ තියෙන ආර්ථික අපස්ථා නිසා මට ඒක මට ඕන විදිහට ෆැෂන් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඊළඟට ඒ තීච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇත්තටම මම උසස් පෙළ කරන්න ක්ලාස් ගියේ නැහැ. මට එකම එක ක්ලාස් එකක අර දෙනවා ෆ්‍රී කාඩ් එකක් දෙනවා. මට එකම එක විෂයකට ෆ්‍රී කාඩ් එකක් හම්බෙලා තිබුණා. මම ඒක අරගෙන ඒ ක්ලාස් එකට ගියා. හැබැයි මගේ මෙහෙම දෙයක් තිබුණා. මම ඉස්කෝලේ කවදාවත් ඉංග්‍රීසි අරින්න වෙන කිසිම පීරියඩ් එකක් මම කට් කරන්නේ නැහැ. මම ඉස්කෝලේ ගිහිල්ලා මම හොඳ ළමයෙක් නෙමෙයි. පාසල් යන කාලේ මම ඉස්කෝලේ ගිහිල්ලා මම ගුරුවරට මම අහන් ඉන්නවා. මට ඒක පසු කාලිනව තමයි තේරුනේ මේකේ තියෙච්ච වාසිය. ගුරුවරයා උගන්වනකොට මම අහන් ඉන්නවා. අනිත් ළමයි කරන්නේ මේ වෙලාවට වෙන වැඩ දඟලනවා, සින්දු කියනවා, චීට් යවනවා, අර ගෑනු ළමයිගේ කොණ්ඩේට ගහනවා. ඒ වගේ දේවල් මමත් ඒකට උදව් කරනවා. හැබැයි මම මේක අහගෙන ඉන්නේ. ඊට පස්සේ ලියන්න පටන් ගන්නකොට ටීචර් ලියන්න කියනකොට මම දඟලන්න පටන් ගන්නවා. එතකොට අර ළමයිත් මගෙත් එක්ක දඟලනවා. හැබැයි ඒගොල්ලෝ අහගෙනත් නැහැ. ඒගොල්ලෝ ලියාගෙනත් නැහැ. පසු කාලීනව මම තේරුම් ගත්ත දෙයක් තමයි මට යම් දෙයක් මතක තියාගන්න පුළුවන් හොඳම විදිහ තමයි සාවධාන ඇහුම්කන් දීම. ඒ ඇටෙන්ෂන් එක අරගෙන ඒ ලිස්නින් එකෙන් තමයි මම මෙච්චර කාලයක් යනකම් මේ හැම දෙයක්ම මේවා කරලා තින්නේ. ඒක නිසා එදා ඉඳලා අද වෙනකන් ස්කෝලේ කාලේ විශ්වවිද්‍යාලයේ සහ ඊට පසුව මේ වෙනකම් මම සාමාන්‍යයෙන් කිසිම දේශනයක් කට් කරලා නැහැ. ඒ හැම දෙයකම ඉඳලා මොකද අහන් හිටියොත් මට හොඳට මතක හිටිනවා. ඉතින් කොහොම හරි ඒ හුදකලා වීමත් එක්ක තමයි මගේ උසස් පෙළ කාලේ ගෙවුනේ. ඒ අතරේ අවසානයේ තාත්තා අසනීප වෙනවා. විභාගයේ හරියටම මාස එකමාරයි. ඒක වෙන්නේ තාත්තාගේ බීමත්කම නිසා සිරෝසිස් කියන රෝගී තත්ත්වය ඇවිල්ලා තාත්තාගේ මොළේ ස්නායු ටික මිය යනවා. එතකොට මම එක්සෑම් එකට යන්නේ තාත්තා ගාව ඉඳගෙන. මම හිතනවා මම ඊට කලින් දවසක පොඩි කෑල්ලක් ඒක කිව්වා. එතකොට මම තාත්තා ගාව මාස එකමාරක්. දවස් 27ක් එක දිගට නිදි මනාගෙන තාත්තා ගාව ඉන්නවා. මොකද එතන හිටපු වෛද්‍යවරු හෙදී කියනවා තාත්තව ගැට ගහලා ඔයා ටිකක් නිදා ගන්න. නමුත් මට පුළුවන් කමක් නැහැ තාත්තව අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා මට නිදා ගන්න. මම ඒක නිසා හැප්ලයි. ඇත්තට මේ පුරුද්ද, මේ නිදි මැරීමේ පුරුද්ද අදටත් තියෙනවා. මම අදටත් නිදියන්නේ 12ට එකට. එතකොට ඒක පුරුද්දක් වෙලා අන්තිමට මම. ඒක එහෙම ඉඳලා විභාගයට යන්නේ මම තාත්තා ගාව ඉඳලා. එහෙම දීලා තමයි මම උසස් පෙළ සමත් වෙන්නේ. ඊට පස්සේ මගේ පළවෙනි උපාධිය සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියට ඇත්තට මේකට මම ඇප්ලයි කරන්නේ මම නෙමෙයි. මගේ බිරිඳ. එතකොට මම එයාට එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට එයා තමයි කියන්නේ අපරාධේ ඔයාවම ඉන්නේ. ඔයා මේකට ඇප්ලයි කරන්න. මම ඒ උනාට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට මම ජල සම්පාදන සනීපාරක්ෂක ව්‍යාපෘතියේ වැඩ කරනවා. මට රුපියල් 11200ක වැටුපක් හම්බ වෙනවා ඒ කාලේ. ඉතින් ඒ සල්ලි නිසා මම කියනවා මට ඉගෙනගෙන තේරුම් නැහැ සල්ලි හම්බුනහම ජීවත් වෙන්න පුළුවන්. එතකොට නමුත් අය ඒකට ඇප්ලයි කරනවා මම වෙනුවෙන්. අවසානයේ මම ඒකේ තියෙන විභාගයට සුසුකම් ලබනවා. ඒ විභාගයට බොහෝ සෙනඟක් ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා කොහොම හරි විභාගයේ මම සමත් වෙනවා. ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබුණා. නම් මට දැනෙන හැටියට කළා මම ඒකෙන් සමත් වෙනවා. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා. අවාසනාවට මේ ඉන්ටර්විව් එක තියෙන්නේ ඉංග්‍රීසි. මට මතකයි 5 දෙනෙක් වාඩි වෙලා ඒක අර මල්ටි බැරල් රොකට් ලොන්චර් ගහනවා වගේ කිසි ගාලා ප්‍රශ්න අහනවා. විනාඩි 15ක් වෙන වෙනවා එක්කෙනෙක්ට. මට විනාඩි 5කට වැඩිය කතා කරන්න බෑ. මගේ වචන ශබ්ද මාලාව ඉවර වෙනවා. එතනින් එහාට මට වචන නැහැ. අලුත් ඉංග්‍රීසි වචන ගැට ගහන්න දේවල් නැති නිසා මම ඒකෙන් අයින් වෙනවා. මම නැගිටලා යන්න හදනකොට එතන හිටපු එක කෙනෙක් මගේ අතින් අල්ලලා වාඩි කරලා කියනවා ඔයාට විනාඩි 15ක් වෙන් වුණා. තාම විනාඩි 7යි. ඊටු විනාඩි 7 ඔබ අනිවාර්යෙන් එතන ගත කළ යුතුයි. ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒක එක්තරා ආකාරයක අභියෝගයක්. නමුත් ඒගොල්ලෝ යම් ප්‍රශ්න ටිකක් හිතා සරලව අහන්න ගන්නවා. ඊට පස්සේ මම ඒවට මගේ දැනුමේ හැටියට උත්තර දීලා
මම මේ වෙනකොටත් හිතන්නේ මම සමත් වෙන්නේ නැහැ කියලා. නමුත් වාසනාවකට මේ බැච් එකට ගන්න 50 දෙනා අතරට මම සුසුකම් ලබනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ සයිකොලොජි ඒ වගේ දේවල් උගන්වන්නේ. දැන් මේ වැඩින්නේ හරි අමුතු පාරිභාෂික වචන. ඒවට වෙනම ටර්මිනොලොජි තියෙනවා. දැන් මම කරන්නේ මට ඉංග්‍රීසි ඇත්තටම මම දුර්වලයි වෙනකොට. මම කරන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේම මම මේ අමාරු වචන කොළවල ලියනවා. හැබැයි මගෙත් එක්ක හිටපු කාමකේ හිටපු රූම්මේට්ලා මගේ බැචාලා ඒගොල්ලෝ මට උදව් කරනවා. ඒගොල්ලෝ මයිත් එක්ක කතා කරන්නේ ඉංග්‍රීසි. වාසනාවකට මට දෙමළ පුද්ගලයෙක් හම්බුණා. යාට සිංහල බෑ. මට දෙමළ බෑ. අපි දෙන්නට කතා කරන් තියෙන එකම භාෂාව එක්කෝ චලන වලින් අත් එහෙට මෙහෙට කරලා මුල් සතිය විතර අපි දෙන්න එහෙම කතා කරේ. ඊට පස්සේ අපි දෙන්න ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. ඒ කතා කරන එකත් එක්ක ටික ටික මගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් වෙන්න නැත්නම් වර්ධනය වෙන්න පටන් ගත්තා. හැබැයි මේ විශ්වවිද්‍යාලයට යන්න මම සුසුකම් ලැබපු වෙලාවේ මගේ ඥාති බොහෝ දෙනෙක් ගාවට මොකද මට හරි සන්තෝෂයි මම ඉංග්‍රීසි මාධ්‍ය උපාධියක් කරන්න සුසුකම් ලැබලා. මම ගිහිල්ලා කියනවා මට මතකයි එක ඥාති කෙනෙක් ඉඳන් කියනවා අවුරුදු 4ක් ඔබට පිස්සු දෙයක් ඔයිට හොඳයි රස්සාවක් කරා නම් ඉංග්‍රීසිත් බෑ ඒ පළවෙනි ප්‍රතිචාරය. ඊළඟ කෙනෙක් ගාවට ගියාම කියනවා ඔයාට වේදම් කරන්න ඕන අපිට නම් කියන්න එපා. අපේ ළමයි ඉන්නවා අපි ඒගොල්ලන්ට වේදම් කරන්න ඕන. මට එකම එක මගේ නැන්දා කෙනෙක් කිව්වා පුතේ පුළුවන් විදිහකට කරන්න කනකර උගස් තියලා හරි ඕන වෙලාවක සල්ලි ඉල්ලන්න දෙන්න. එතකොට මට මේ නැන්දා සහ මගේ පෙම්වතිය විතරයි මේ මොහොතේ ඉන්නේ. අවම සහයක් යටතේ තමයි මම පළවෙනි උපාධියේ සමත් වෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි මාස 6 අමාරු වචන ලියාගෙන හැබැයි මම එතන ඉඳලා සෑහෙන්න මහන්සි වෙලා මම නිකන් ඉන්න හැම වෙලාවකම මේ දේවල් කියලා පාඩම් කරලා මම ඒ කාලේ ටයිම් ටේබල් එකක් හදාගෙන ඇත්තට මේ ටයිම් ටේබල් එකකට තමයි මම වැඩ කරන්න ගත්තේ. ඒම වැඩ කරලා ෂෝට් නෝට් හදාගත්තා. මම එක්සෑම් එකේ එන්න කලින් මම මේ දේවල් ටිකට ලැස්ති වුණා. ඒ ලැස්ති වෙනකොට මේ දේවල් ටික අධ්‍යයනය කරලා තිනකොට එක්සෑම් එකේ එනකොට මට අමුතුයි ඉදිම අරගෙන පාඩම් කරන්න දෙයක් නැහැ. මම ඒ දවස්වල කරන්නේ පොඩ්ඩක් ජොලියේ පොඩ්ඩක් සැහැල්ලුවෙන් එහෙට මෙහෙට ඇවිදලා ඉන්නේ. ඊට පස්සේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා එක කරන්න ගන්නකොට එතකොට මම විවාහකයි මට දරුවෝ ඉන්නවා මට මේ පොස්ට් ග්‍රැජුවේට් එක කරන්න දැඩි වුමනාවක් තිබ්බා. ඉතින් ඒක කරන කාලේ ආපහු මට එනවා ගැටලුවක් මගේ මානසික ඒකාග්‍රතාවය කියන එක ගිලිහිලා යනවා. ඒකට හේතුව ඒක එක්ස් තියෙන සිකුරාදායි සෙනසුරාදායි. මම බලංගොඩේ ඉඳලා පැය 5මාරක් ගත කළා මම කොළඹ යනවා. ගිහිල්ලා ලෙක්චර්ස් ඉවර වෙන්නේ 8ට ඊට පස්සේ යාළුවෙක්ගේ බෝඩිමට ගිහිල්ලා මම එතන ඉඳලා පහුවදා දවසම ලෙක්චර්ස් ඉඳලා එන්නේ. ඉතින් එතකොට සමහර වෙලාවට වෙරින්ද මට ෆොටෝ එකක් එවනවා පැය 9ට විතර පුතාලා දෙන්න ටෝච් එකක් ගහගෙන ගේ ඉස්සරහ බලන් ඉන්නවා තාත්තා එක. මොකද ඒගොල්ලෝ චූටි. තාත්තයි ගෙට යන්න බෑ. ඉතින් ඒක දකිනකොට ඇත්තටම මම මෙන්ටලි වැටෙනවා. මොකද මට මේක කාලයක් තිබුණා මෙතනින් එහාට ඉගෙන ගන්න ඌමනාවක් නැහැ ඕන නැහැ කියන මට්ටමේ මං හිටියේ. ඉතින් එහෙම තිබිලා දැඩි මානසික පීඩනයක් එක්ක තමයි මේ පශ්චාත් උපාධිය කරලා අවසන් කරන්නේ. එතකොට මෙතනින් එහාට අනාගතේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන දවසක PhD එකක් කරන්න. කළා අවසානයේ ක්ලිනිකල් සයිකොලොජිස්ට් කියන තැනට යන්න. ඒක අනාගතේ මගේ තියෙන හීනයක්. හැබැයි මම මේ වෙනුවේ මම මේ දවස්වල පොඩ මේ වැඩේට ලෑස්ති වෙනවා. ඒකට යම් කාලයක් යනවා. නමුත් කොයි කාලයක් ගියත් මම මේක දවසක මොකද මට මෙච්චර දුර එන්න පුළුවන් වුණා නම් ඒකට යන්න බැරි කමක් නැහැ. ඒ නිසා මම මේක එතෙන්ට යනවා කියන දැඩි අරමුණෙන් අදිෂ්ඨානයෙන් මේ මොහොතේ ඉන්නවා. ඉතින් ඒකත් එක්කම මට කියන්න ඕන වුණා ඉංග්‍රීසි කියන්නේ හරිම වැදගත් දෙයක්. මොකද ලෝකේ සම්බන්ධ වෙලා තින්නේ මේ ඉංග්‍රීසි විෂයත් එක්ක. මට ඉංග්‍රීසි බෑ. එතකොට බැරුව ඉඳලා මම මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න ඉංග්‍රීසි මාධ්‍යය. ඒක නිසා අපි අපේ තාක්ෂණයේ වගේම ඉංග්‍රීසිත් අපි හදාගන්න එක අත්‍යවශ්‍යයි. ඒක ගොඩක් වෙලාවට අපිට දැනෙන්නේ මේ රටින් පිටට ගියාම මට මතකයි තායිලන්ත සංචාරයට මම ගිය වෙලාවෙ එතන ඇවිල්ලා. එතන අපිට කතා කරන් තියෙච්ච එක එක භාෂාවල කට්ටිය ඇවිල්ලා හිටියට අපිට පාවිච්චි කරන් තියෙච්ච පොදු භාෂාව ඉංග්‍රීසි. ඒකේ සම්පූර්ණ වැඩසටහන කරේ ඉංග්‍රීසි. ඉතින් එතකොට
එතන අපි හැමෝම කතා කරේ භාෂාව. එතකොට ඒක නිසා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ගෙන් අනිත් දේවල් කරනවා වගේම තමන්ගේ ඉංග්‍රීසි කියන භාෂාවත් දියුණු කරගන්න. මම ඒ දවස්වල ඉස්සර මම ඉංග්‍රීසි දියුණු කරගත්තේ ඇත්තටම ඒ දවස්වල YouTube එකේ බලන ඔය තියෙන ඉංග්‍රීසි වැඩසටහන්. තේරෙන්නේ නැහැ. හැබැයි බලන් ඉන්නවා. එතකොට ඔන්න වචනයක් දෙකක් අහුවෙනවා. ඒ කාලේ ඩික්ෂනරි තිබුණේ නැහැ. මල්ලසේකර අර මහා පත ශබ්දකෝෂයේ පෙන්නලා ඒකෙන් තමයි වචන හොයුවේ ඒවා ගලපන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියපු වෙලාවක ඉංග්‍රීසි සින්දුවක ලිරික්ස් ටික අරන් එනවා. සින්දුව කියන ගමන් ලිරික්ස් ටික බලනවා. ඊට පස්සේ අර ශබ්දකෝෂයෙන් බලලා ඒවැ වචන හොයලා ඒක තේරුම ගලප ගන්නවා. නිකන් ඉන්න වෙලාවකට Gold FM ඒ වගේ එකක් තමයි අහන් ඉන්නේ. ඒක අහන් ඉන්නකොට තේරෙන වචනත් එක්ක ඒ තියෙන දේවල් ඒ කාලේ ගැට ගහගත්තා. එහෙම පොඩ තමයි මම යම් මට්ටමකට ආවේ. ඒක නිසා ඉංග්‍රීසි කියන එක අනිත් දේවල් වගේම සාපේක්ෂව හරිම වැදගත් දෙයක්. ඊළඟට ඔය හැමදේම කරන්න ඇස්සේ අපි ජීවන කුසලතා කියන ඒවා එහෙම නැත්නම් ලයිෆ් ස්කිල් මොනවා තිබුණත් මේ ලයිෆ් ස්කිල් කියන එක නැති වුණොත් ඒ ජීවිතේ යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. ඒ ජීවන කුසලතා වල එන වටිනාම දේවල් ටිකක් තමයි ගැටලු විසඳ ගන්න එක. ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට අපි මොකද්ද ඒ ගැටලුවට මොකද්ද කරන්න ඕන? ඒක අපි ඇත්තටම දියුණු කරගන්නවා. සමහර අය ප්‍රශ්න අහම ප්‍රශ්නෙන් පැනලා යනවා. එහෙම නැත්නම් ප්‍රශ්න අහම ඒවට කේන්ති ගන්නවා. නමුත් අපි විවිධ කෝණයන් වලින් බලන්න ඕනේ මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද? අපිට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. ඇත්තට මේකට තමයි උපදේශනේ වගේ දේවල් දෙන්නේ. අපිට අපේ ගැටලුව විසඳාගත නොහැකි නම් ඒ සම්බන්ධ ප්‍රවීණයෙක්ගෙන් අපි දැනගන්නවා. ඒකම අපි හිතන පතන විදිය. ඒකෙදි විශේෂයෙන්ම ක්‍රිටිකල් තින්කින්. දෙයක් වුණාම ඒ සම්බන්ධව කොහොමද ගැඹුරු විශ්ලේෂණාත්මක විදිහට අපි හිතන්නේ කියලා. ඒක මේ හිතන විදිහ හරි ක්‍රියේටිව් වෙන්න ඕනේ. අපිට යම් දෙයක් කරන්න කියලා දුන්නා. අපි කියමු නිකන් පොතක් හදන්න දුන්නා. හැමෝම හතරස් පොතක් හදනකොට කාට හරි පුළුවන් රවුම් පොතක් හදන්න. එහෙම නැත්නම් ඒක ඩිසයින් එක වෙනස් කරන්න. මොන වැඩක් කරන්න ගියත් ක්‍රියේටිව් තින්කින් කියන එක තියෙනවා නම් එතන අලුත් දෙයක් නිපද වෙනවා. ඊළඟට වඩා වැදගත් දෙයක් තමයි ඉෆෙක්ටිව් කමියුනිකේෂන්. ඒ කියන්නේ අපි කතා කරනකොට ඒක අනිත් පුද්ගලයාට ඵලදායී වෙන විදිහට කතා කරන එක. ඊළඟට ඩිසිෂන් මේකින්. අපි කොහොමද තීරණයක් ගන්නෙ? තීරණ ගන්නකොට මොකක්ද කරන්න ඕනේ? ඒ තීරණ ගැනීමෙන් අපිට සහ අනෙක් පුද්ගලයාට අවමහානියක් වෙන විදිහට තීරණයක් ගන්නෙ කොහොමද? ඊට පස්සේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් අන්තර්පුද්ගල සම්බන්ධතා. අපි එතකොට අර කියන දේවල් දියුණු කරනකොට අන්තර්පුද්ගල සම්බන්ධතා කියන ඉබේම හැදෙනවා. ඉතින් මේ අන්තර්පුද්ගල සම්බන්ධතා හතර නැත්තම් ඉදිරි කාලයකදී ඕගොල්ලන්ට අපි කියන්නේ සබඳතාවයක් එහෙම නැත්නම් පෞල් ජීවිතයක් ඔය මොකක් ගත කරන්න ගියත් ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් කියන එක අන්තර්පුද්ගල සම්බන්ධතාවේ හරිම වටිනවා. ඊළඟට එනවා එම්පති. එම්පති කියන්නේ සහකම්පනය. අනිත් පුද්ගලයා අපිට දැනෙන විදිය. මේ එම්පති කියලා වචනේ තිබ්බට මේක සහකම්පනය කියලා කිව්වට මේක මහ පුදුමාකාර දෙයක්. අනිත් පුද්ගලයාව අපිට දැනෙන්නේ හරි අඩුයි. නමුත් ඒක ටික ටික දියුණු කරනකොට අපිට දැනෙන්න ගන්නවා ඒ පුද්ගලයාගේ හැඟීම් සහ ඇතුලේ තියෙන ඒ හැඟීම් ටික, ඒ ෆීලිංගස් ටික. අන්න ඒක තමයි එම්පති කියන්නේ. අපි එතකොට මේ පුද්ගලයාට අනුකම්පා කරනවට වැඩිය අපි මේ පුද්ගලයාගේ ඒ ඉන්න තත්ත්වයෙන් ගොඩ යන්න අපි යාට උදව් කරනවා. ඊළඟට වඩා වැදගත් දෙයක් coping with stress and emotion. අපේ තියෙන හැඟීම් සහ ආතතිය අපි මැනේජ් කරගන්නේ කොහොමද? මොකද මේ අධ්‍යාපන කටයුතු කරනකොට අර කෙටි කාලීන අරමුණු වලට නඟා වෙනකොට ආතතිය කියන එක නිරන්තරයෙන්ම ඇති වෙනවා. එහෙමනම් ආතතිය නැති වෙන්න අපි ඒකට කලින් සූදානම් විය යුතුයි. එහෙම සූදානම් වෙනකොට අපිට මේ වැඩ ටික සාර්ථකව කරගන්න පුළුවන්. ඒකම අපිට සමහර වෙලාවට එන හැඟීම් අපි පාලනය කරගත්තේ නැති වුණොත් මේ මොහොතේ ඒකෙන් විය හැකි දේවල් කොහොමයි? දැන් මේ ළඟදී මම ගෑන් ළමයෙක් බැලුවා අවුරුදු 12යි 12ක දුවෙක්. ඒ දුවට දුවෙක් හම්බෙන්නේ අවුරුදු 12ක ළමයෙක්. එතකොට මම ළමයාත් එක්ක කතා කරනකොට ඒ ළමයා කියපු දෙයක් තමයි මට මේ වෙලාවේ ආපු හැඟීමුත් එක්ක මම මෙහෙම හිටියා මට එහෙම කරන්න ඕන.
right නමුත් එතනින් එහාට කළ යුතු දේවල් ගැන ඇය දැනුවත් හිටියේ නැහැ. ඒක නිසා මම මේ කතාවත් එක්කහු කරේ අපි සමහර වෙලාවට අපේ හැඟීම් කියලා ගත්තාම රාගයේ ප්‍රේමය එහෙම නැත්නම් අපිට එන ආවේගය ආතතිය කොයි එක වුණත් අපි හරි විදිහට පාලනය කරගන්න ඕනේ. ඊළඟට අපිට අපි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. self awareness. තමන් ගැන තමාට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට එහෙම අවබෝධයක් තිබුණාම තමයි අපේ ගමන් මාර්ගයේ කොතෙන්ටද කියලා එතෙන්ට ඒක අරගෙන යන්න පුළුවන්. right. ඊළඟට මේ ග්‍රෑම් ගිබ්ස් කියන එකන 1988 ඉදිරිපත් කරනවා රිෆ්ලෙක්ටිව් ලර්නින් සයිකල් කියලා. දැන් මේකේ කොටස් තියෙනවා 6ක්. මේක මම නිකන් සාරාංශයක් විදිහට කිව්වොත් මේක තියෙන්නේ මුලින්ම ඩිස්ක්‍රිප්ෂන්. ඒ කියන්නේ මොකද්ද සිදුුනේ. එතකොට මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මේ ළඟදී අපි යනවා එක දවසක අපේ ඉන්න මානසික රෝගියෙක්ට ප්‍රතිකාර වැක්සිනේෂන් එකක් දෙන්න. බෙහෙත් දෙන්න. මොකද එයා සායනයට එන්නේ නැහැ බෙහෙත් ගන්න. අපි යනවා එයාට බෙහෙත් එකක් අපි ඉදිරියට ගිහිල්ලා එයාට බෙහෙත් එක විදිනවා. එහෙම නැති වුණොත් එයා ඇග්‍රෙසිව් වෙලා බොහොම කලක්කාරී විදිහට ගමේ හැසිරෙනවා. අපි ඒක පාලනය කරන්න අපි මේ තියෙන රිස්ක් එකත් අරගෙන අපි ඒ ගෙදරට ගිහිල්ලා එයාට මාසෙකට පාරක් බෙහෙත් දෙනවා. එදා යනකොට මගෙත් එක්ක ගියපු නර්ස් චුට්ටක් පාරක් වෙලායි මම ටිකක් ඉස්සර වෙලා ගියා එයාට කතා කරන්න. ඒ යනකොට මම දැක්කා ගේ එහා පැත්තේ එයා ඉඳගෙන මොනවද හුලගෙන කනවා. ඊට කලින් සතියේ ඊට කලින් මාසයක් බෙහෙත් දෙන්න ගිය වෙලාවේ මම එයාගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා. කාලාද ඉන්නේ? ඔළුව වැළුවා. එදා යනකොට මම දැක්කේ ඊට දවසකට හෝ දෙකකට කලින් බල්ලට හරි පූසට හරි දාපු මොකද මේ පුද්ගලයා ගෙදර තනියම ඉන්නේ බල්ලට හරි පූසට හරි දාපු වේලිච්ච පට්ටික මෙයා ඊතර වාඩි වෙලා කනවා. ඒක ඇත්තටම එයාගේ තියෙන මානසික රෝගය නිසා නෙමෙයි කන්න නැතිකම නිසා. අපි මං ඊට පස්සේ ගියේ ඇතුළට ගිහිල්ලා කුස්සිය ගිහිල්ලා හැමතැනම බැලුවා කන්න දෙයක් නැහැ. ඇත්තටම මේ ගේ ඇතුලේ කන්න දෙයක් තිබුණේ නැහැ. මට ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම ඒක තමයි මේ දෙවනියට මෙතන කියන්නේ ෆීලිංග්ස්. මොකද්ද ඔයාට ඒ වෙලාවේ හිතුනේ? මොකද්ද දැනුනේ? මට ඒකම ටක් ගාලා ෆ්ලෑෂ්බැක් වුණේ මං ඊට කලින් මාසේ අහුවනේ ඔයා කාලා දින්නේ කියලා බෙහෙත් එක විදින්න කලින්. දැන් අද මම දකින්නේ කන්න නැතුව ඒ බල්ලත් සතාට දාපු බල්ලට හොපු කුසෙක් දාපු. එතකොට මම එතනදී මම තේරුම් ගත්තා මොකද්ද මෙතන තියෙන හොඳ දේවල් සහ නරක දේවල්. ඒකේ ඒ සිදුවීම රඹයා තියෙන හොඳ සහ යහපත් සහ අයහපත් දේවල්. ඒතකොට මම මේක දැකපු නිසා මම ඊළඟට කළ යුතු දේවල් ගැන හිතනවා. ඒක මම එදා අහපු ප්‍රශ්නෙත් එක්ක මේ පවතින මොහොතේ මට දැනෙච්ච නෙගටිව් දේවල් ටික මොනවද කියලා මේවා කළා. මම මේ මගේ මිත්‍රයත් එක්ක කතා කරලා අපි පොඩි ඇනලයිස් එකක් කරා මොකද්ද මෙයාට ඉදිරියට කරන්න කියලා. මොකද මේ මොහොතේ ඒ ගෙදරට යන්නත් සාමාන්‍ය කිලෝමීටරයක් විතර වගේ දුරකට යන්න ඕනේ. ඒක නිසා අපි ඊට පස්සේ මේ මොහොතේ මොකද කරේ? මේක තමයි කන්ක්ලූෂන් එකට එන්නේ. මොනවද මේ මොහොතේ මම කරේ? අපි ඒ වෙලෙම ගිහිල්ලා මේ මොහොතේ හැටියට අපිට කරන්න පුළුවන් කෑම එකක් යාට දෙන එක. අපි කෑම එකක් ගෙනල්ලා දුන්නා. එතකොට දීලා අපි ඊට පස්සේ ඇක්ෂන් ප්ලෑන් එකකට යනවා. මේ පැත්තේ ඉන්න කීප දෙනෙක් එක්ක කතා කරලා එයාට නිරන්තරයෙන් කෑම ලැබෙන්න, රෙදි ලැබෙන්න, ඒ වගේ දේවල් ලැබෙන්න සහ අපි යන වෙලාවට මොනවා වගේ ටිකක් රස කෑම ෂෝටිස්, බිස්කට් ඒ වගේ දේවල් ටිකක් එදායින් පස්සේ අපි අරගෙන යනවා. ඉතින් එතකොට අපිට අපේ ජීවිතයේ සිදුවෙන සිදුවීම් මේ ගිබ්ස්ගේ රිෆ්ලෙක්ටිව් ලර්නින් සයිකල් එකට දාලා බලන්න පුළුවන්. මම මේක ඉගෙන ගත්තේ පශ්චාත්තුපාදී කරන කාලේ. මම එදා ඉඳලා ජීවිතේ අද වෙනකම් මේ වෙනකම් මේක පාවිච්චි කරනවා. කොහොමද යම් සිදුවීමක් වුණාම ඒක ආපහු වළක්ව ගන්න මෙන්න මේ කියන feelings, evaluation, analysis, conclusion, action plan. මම ගොඩක් වෙලාවට රැයට අවිල්ලා මම මොකක් හරි දවසේ සිදුවීමක් වුණා නම් මම මේ රිෆ්ලෙක්ටිව් සයිකල් එකට දාලා මම හිතනවා ඊළඟට මේක මෙහෙම නොවෙන්න නම් මොකක්ද කරන්න ඕනේ. එතකොට මේ කියන දේවල් නිසා මම මගේ ජීවිතේ බොහෝ දේවල් හදාගෙන තියෙනවා. පුළුවන් වෙලාවක ඉඩක් ලැබිච්ච වෙලාවක මේ ගිබ්ස්ගේ රිෆ්ලෙක්ටිව් ලර්නින් සයිකල් කියන එක චුට්ටක් කියවලා මේක තියෙනවා එක එක එක්සැම්පල් එක Google එකේ තියෙනවා. මේක බලුවාම මේක පාවිච්චි කරොත් ජීවිතේට සෑහෙන දේවල් ටිකක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් මේක අධ්‍යාපන කටයුතු වලට උනා ජීවිතේ ඕන දෙයකට ඇප්ලයි කරන්න පුළුවන් හොඳම තියරි එකක් තමයි මේක. ඉතින් මේ කියන දේවල් එක්ක මම අද වෙනකොට මම විශ්වාස කරනවා මම යම් සාර්ථක තැනක ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම ආඩම්බරයක් නෙමෙයි තියෙන්නේ නිහතමානී සතුටක්. ඉතින් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ විඳපු දුක්ඛම් කටළු
ගැන කතා කරන්නේ නැහැ. මොකද බොහෝ අයට ලැජ්ජයි. නමුත් මම මේ දේවල් ටික මේ ළමයි එක්ක කිව්වේ මට පුළුවන් නම් ඇයි වාට බැරි. මම හිතනවා ඒ කාලෙත් එක සසඳලා බලනකොට ඔයගොල්ලෝ මට වැඩි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා අධ්‍යාපනයේ ඒකම අනිත් හැම දෙයකින්ම. හැබැයි ඕගොල්ලන්ටත් යම් ප්‍රශ්න ඇති, ගැටලු ඇති, එතකොට අභියෝග ඇති. දැන් මම මෙහෙම කරා නම් ඇයි ඕගොල්ලන්ට බැහැ? ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ ජීවිතේ දිනන්න පුළුවන්. ඒක නිසා මම හරියටම පැයකින් කතාව නවත්තුවා. නවත්තනවා වෙලාව හරි. එතකොට මට ඇත්තටම කියන්න ඕනේ මේ ටික. ඉතින් අපේ ජීවිතේ ඇවිල්ලා අර ડોક્ટર මధుරගේ අවසාන පින්තූරේ දැක්කා වගේ මේක හැටි හැටි යන දිය දහලක්. ඒක හැපෙනකොට හරි සුන්දරයි. මම මේ ජීවිතයේ අතීතාවර්ජනය කරනකොට මට ඇත්තටම තියෙන මගේ ජීවිතය ගැන හරි තෘප්තියක්. සහ මම මේවා ඕන තැනක ගිහිල්ලා ඕන කෙනෙක් එක්ක කියලා මම විඳපු මුණ දීපු මගේ ජීවිත අත්දැකීම් කතා කරනවා. මොකද ඒවෙන් කෙනෙක්ට පාඩමක් ගන්න පුළුවන් සහ ජීවිතේ ඉදිරියේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඔබලාගේ ජීවිත සර්වපකාරීව සාර්ථක වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට බොහොමත් පිං මට මේ අවස්ථාව දෙවෙනි වතාවටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේට. බොහොමත්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ මුල් ඉඳලා අගට බොහොම ලස්සනට මේ වැඩසටහන ගලාගෙන ගියා. ඒ අනිවිදේ දරුවන්ට දෙන්නට තෝරගත්ත ඒ මාධ්‍ය හරියට ගැලපුණා. බොහොම වටිනවා. ඉතින් මේ අපේ සමිත පුතා මේක රෙකෝඩ් කරයි කියලා මම හිතනවා. මේක එතකොට ළමයින්ට ආයි පාරක් ලබා ගන්න පුළුවන් වෙයි. ගොඩක්ම පින් සිද්ධ වෙනවා. වචනයෙන් කියන්න බැරි තරම් ඉහවලින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කෙලෙහි ගුණ දන්න අය අතර ඉන්න කෙනෙක් ඇටියට උතවේදී භාවයත් පළ කරනවා. ඉතින් මේ දරුවන්ට මොනවා හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් අපිට ඒකට අවස්ථාවක් දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඉන්න දරුවන් දැන් පේනවා ඇති අපි හුඟක් වෙලාවට නොතේරුම්කම නිසාවත් බැරිකම නිසාවත් නෙමෙයි පස්සට යන්නේ කම්මැලි නිසා. ගොඩාක් ඉදිරියට එන අයගේ ස්වභාවයක් තමයි ඒගොල්ලන්ගේ කම්මැලිකම ඇත්තේම නැහැ, විමසුම් සහගත භාවයක්. වරදින්න හරි ඉදිරියට පැනලා උත්තර දෙන්න උත්සාහ කරන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් දැන් අපි නිස්සබ්දවම ඉන්නකොට, ප්‍රශ්න නොහා ඉන්නකොට, විමසන් නැතුව ඉන්නකොට ඔය අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් ඉක්මනින් අමතක වෙනවා. මොකද මේ ইনফরমේෂන් ගොඩාක් වැඩි අපිට. කම්මැලි කෙනාට කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. ඒ නිසා මේවා බොහෝම ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහට ගොඩනගෙනවා. ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න දරුවෙකුට මම මේ කවුන්සලින් එකක් කරන්න උනා. ඒ වෙලාවේ විශ්‍රාම ගිය අර ඉංජිනේරු මහත්මයා හිටියා පාල්තය. පාල්තය කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ කියන දේවල් ඔක්කොම දැන් මම ගෙදර ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකට දා ගන්නවා කියලා. එතකොට මට ඊළඟ වැඩසටහන් වලට ඒවා ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මම බැලුවා එයා පැය දෙකමාරක විතර ප්‍රෝග්‍රෑම් එකක් හදනවා අහගෙන ඉන්න වෙලාවෙ. ඒක ඒ ඉගෙනගත්ත විදිහේ ලස්සන ක්‍රමය. මම ගිහි කාලේ එක්තරා භාවනා වැඩසටහනකදී දේශනයක් කරා. ඉතින් මගේ ගුරුවරයා ලියෝ ධම්ම දේවේන්ද්‍ර ප්‍රදීප් කුමාර මේ විනාඩි 45 ඇතුළත කරුණු 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ කළ අය මම මේකෙන් 90ක් සටහන් කරගත්තා කියලා කිව්වා. ඊට පස්සේ මට ඒ සටහන දුන්නා. සාරාංශ කරුණු වශයෙන් ලියාගත්ත කාරණා 90 විනාඩි 45ක දේශනාවක් තුළ
කරුණු 100 ගාණක් තිබුණයි කියලා 100කට ආසන්න ප්‍රමාණයක් තිබුණයි කියලා කිව්වා. මම මවිත වුණා සර්ගේ මේ අහගෙන ඉන්න ගමන්ම සටහන් කරගැනීමේ හැකියාව ගැන. ඒ වගේම එන්නේ මේ අපි ඉන්න මට්ටමට වඩා තව ගොඩක් විචාර බුද්ධියෙන් බලවත් වුණාම අපි හැමදෙනාටම ලැබිලා තියෙනවා බොහොම වටිනා මානසික තත්ත්වයක්. ඒකට මම කියන්න කැමති inquisitive mind කියලා. මේක තියෙනවද දන්නේ නැහැ අප්පා. මම හිතපු ගමන් එක එක වචන කියනවා ඒවා මේ ඩික්ෂනරි වල නැහැ. ඒ කියන්නේ එහෙම වචන පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට ඉතින් හොයාගන්න නෑ ඇත්තට මේකේ වචනේ මොකක්ද කියලා. මේ මගේ වාසනාවට inquisitive කියලා තියෙන වචනයක්. Inquisitive. හැබැයි මං කියන විදිහට මේක කියන්නේ ඒගොල්ලන්. ඔන්න අහගන්න බලන්න. Inquisitive. ඇහුණාද? ප්‍රොනවුන්ස් කරපු හැටි. ඉතින් ඒකට සිංහලෙන් දීලා තියෙන මේ වචන තමයි ප්‍රශ්න ඇසීමට ලැබි. ප්‍රශ්න ඇසීමට ලැබී. ඔන්න ඒක සිංහලෙනොත් කියනවා. ප්‍රශ්න ඇසීමට ලැබී. ඔයාලට ඇහුණාද? ඒ නිසා මම හිතනවා දරුවන් ක්‍රමයෙන් මෙන්න මේ හැකියාව දියුණු කරගයි කියලා. විමසන්න, එතකොට අදහස් ප්‍රකාශ කරන, ඊළඟට ඒ ලැබිච්ච දේ අගය කරන්න, ස්තුති කරන්න, ඔය ආදි වශයෙන් ගොඩක් දේ අවශ්‍ය වෙනවා. දැන් ඔය මට්ටමේ මම හිටියා නම් එහෙම වැඩසටහනක් කරලා ඉවරනකොට ඔක්කොම හිටියොත් එහෙම මම බනිනවා මාර වචන ටිකක් කියලා. මගේ ළඟ තියෙනවා අනින්න ඕන වුණාම මං හිතන්නේ මේ කිසිම කෙනෙකුට ලෝකේ කිසිම කෙනෙකුට එන්නේ නැති වචන ගොඩාක්. උතුම් වචන ගොඩක් එන්නේ. මේ සමහරවල්ලාට බැනගෙන යනකොට මේ මට අර verbal diarrhea කියන රෝගෙත් හැදෙනවා. මේ අමිල එහෙම රෝගයක් තියෙනවද verbal diarrhea කියලා? අහලනේ එහෙම රෝගයක්. මම දැනුවත් නැහැ ස්වාමීන් වහන්සේ. රෝගයක් තියෙන එකට කියන්නේ verbal diarrhea කියලා. නිකන් බඩ යනවා වගේ වචන එනවා. මේ නිලන්තේ නම් එහෙම රෝගයක් තියෙනවානේ verbal diarrhea කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න දැක්කද? ඉතින් ඒ නිසා මම ওই වයසේ ඉඳලා මොකක් හරි ළමයින්ට යමක් කරලා ඉවරලා ඒගොල්ලන් ඉතින් ඒක අගය කිරීමක්, ස්තුති කිරීමක්, මේ ප්‍රශ්න ඇසීමක් එම නොකළම වැඩසටහන අවසන් වෙන්නේ කොහමද? අන්තික තැන් ඉතින් මම මේ බණින්නේ තරහෙන් නෙමෙයි. ඒ බණින්නේ අර බණින්න එක නිකන් මට කලාවක් වගේ. මේ අනිත් ඇයට බැනලා ගොඩාක් එන්ජොයි කරන අතර මම ඉන්නවා. අමිලත් දන්නවා ඒක නේ. අමිල කොහොමද අපි දෙන්න හම්බුනා මම බණින හැටි. එහෙමයි ස්වාමීන් මේ මගේ ළඟ ඒ නිසා මම මේ දරුවන්ට ආපහු මතක් කරනවා විමසීම, ප්‍රශ්න ඇසීම, උත්තර දීම, අගය කිරීම, ඊළඟට සතුට ප්‍රකාශ කිරීම, හිතට ගත්ත බව හැම ආකාරයෙන්ම දැනුම් දීම, ඔය ආදි වශයෙන් එනකොට මේ හැම එකක්ම අපේ ජීවිතේ කොහේ හරි තැනක් ගොඩ නගනවා. අපේ මේ ජීවිතේ සකස් වෙන්නට අපි ළඟ තියෙන මේ දේවල් ටික මදි කියලාමයි මට හිතෙන්නේ. අවබෝධ දේවල් ඕනකම තියෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන් වලදී මේ දරුවන්ට තව තවත් අපෙන් බොහෝ දේවල් ලැබෙනවා කියලා. හොඳයි. එතකොට මම කල්පනා කළා තවදුරටත් මේ වැඩසටහන් තුළ ඔබ නොරඳවන්නට. මොකද දැන් ඔබ ඉතාමත් හොඳ වැඩසටහනක් අහලා ඒක බොහොම හොඳට හිතට අරගෙන
විවේක අරගෙන ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න හැටි දැන හඳාගෙන කටයුතු කරන්න ඕන. හොඳයි. අපි දැන් ඊළඟ පාර වැඩසටහනේදී අපි කතා කරලා තියෙන්නේ අපේ අමිලා වෛද්‍ය අමිලා නංගිට එයාට තියෙන්නේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඉවහල් වන ආකල්පමය සංවර්ධනයක වටිනාකම. ඉතින් මේ දරුවන් ඊළඟ වැඩසටහනට සහභාගී වේවි. ඒ සහභාගී වෙලා ඒකෙන් අවශ්‍ය ප්‍රයෝජන ගනීවි. ඊළඟට ඔක්තෝබර් 10 වෙනිදා තියෙන්නේ කම්මැලිකම හා සැකේ මගහැරීමේ අවශ්‍යතාවය කියලා බර්නාඩ් ආනෝල්ඩ් මහත්මයාගේ අද එතුමා ඉන්නවා මේ වැඩසටහන සම්බන්ධ නම් මම දැක්කා. ඉතින් ඊටත් පස්සේ මම හිතන අර පාල් තබේරත්න මහත්මයාට අවස්ථාවක් දෙන්න. ඉතින් මෙතෙක් මේ අවස්ථා ලබාගත් අය බොහොම සතුටු වුණා. දැන් ඔබට පේනවා මේක ස්වේච්ඡාවෙන් කරන වැඩසටහනක්. කවුරුත් මේවට අය කරන්නෙත් නැහැ. අපි ඒගොල්ලන්ට ගෙවන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඔබට මේ ලැබෙන දේවල් බොහොම අනවිභවනයි. හොඳයි. එහෙමනම් හැමදෙනාටම රත්නත්‍රයේ පීඨෙන් සියලුම යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.